ethical and social issues in information system management information system පාඩමේ අපි අද සාකච්ඡා කරන්නේ මේ ethicals එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණයේදී මේ දියුණුවත් එක්ක මේ පවතින මේ ආරක්ෂක ගැටලු එකෙන් දැන් අපි මුලින් security issues වලට වඩා මේකෙදී අපි අර සමාජීය ගැටලු වලට තමයි මූලිකම අවධානය යොමු කරන්නේ. කියන්නේ තොරතුරු තාක්ෂණ දියුණුවත් එක්ක අපේ තොරතුරු පිටායට ගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා සම්බන්ධයෙන් අද පුළුල් සාකච්ඡා කරමු. Understanding ethical and social issues related to system. මේ ethical issues ගත්තාම අපේ බුද්ධිමය දේපල එහෙම නැත්නම් එතන ප්‍රායෝගිකව ගත්තොත් ඔය අපි මොකක් හරි දෙයක් නිර්මාණය කරනවා මියුසික් එකක් හරි ෆිල්ම් එකක් හරි එහෙම නිර්මාණය කරලා අපි මේක සල්ලි වලටනේ විකුණන්නේ. එතකොට දැන් මේක සල්ලි වලට විකුණනකොට ඒ සම්බන්ධව දැන් සල්ලි වලට විකුණලා කොට දැන් වෙන කවුරු හරි හොරෙන් ඇවිත් මේක අරගෙන නිකන් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දුන්නොත් එතකොට එතකොට ඇති වෙනවා බුද්ධිමය දේපල අයිතිවාසිකම්. ඒ කියන්නේ intellectual property right කියන එක. ඒ කියන්නේ ඒක අපේ ethical issue එක. ඊට පස්සේ මේ සමාජ ගැටලු කියන්නේ පවතින තාක්ෂණික නැගින තාක්ෂණයත් එක්ක අපේ තියෙන අපි අන්තර්ජාලය හරහා තොරතුරු ගවේෂණය කරද්දී අපි කරන දේවල් මොනවද අපි මොනවද බලන්නේ ඒ වගේ දේවල් පිළිබඳව මේ ඔත්තු බැලීමක් කරනවා. ඒකෝර අන්න ඒ ඔත්තු බැලීම තමයි මේ social issue වලදී මේ අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම political issue ගත්තාම political වලදී ඒ කියන්නේ දේශපාලනික වශයෙන් කොහොමද තාක්ෂණ මේවට rules සහ නීති රීති සකස් කරන්න කියන එක සහ ඒ සම්බන්ධව නීති රීති වල සම්බන්ධව සාකච්ඡා කරමු. මෙතනදී තව එකක් අපි සාධක සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා මේ ethical issues in information technology. ඒකෙදී මේ personal privacy ඒ කියන්නේ පෞද්ගලිකත්වය. ඕනම පුද්ගලයෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවානේ. දැන් එයා හිතන්න එයා ඉන්ටර්නෙට් එකේ තොරතුරු හොයනවා වෙබ් බ්‍රවුසර් එකේ ගිහිල්ලා. වෙබ් බ්‍රවුසර් ගිහිල්ලා තොරතුරු හොයනකොට අපේ තොරතුරු ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්ටර්නෙට් එකෙන් හොරෙන් ඇවිල්ලා අපේ තොරතුරු පද්ධතිය එහෙම නැත්නම් අපි වෙබ් බ්‍රවුසරේ තියෙන මොනවද සර්ච් කරන්නේ මොනවද බලන්නේ කියන එක හොයනවා නම් අන්න එතනදී අපේ හොයලා අපේ විස්තර හොරා ගන්නවා නම් අන්න එතනදී අපේ පෞද්ගලිකත්වයේ පිළිබඳ ගැටලු වෙනවා. සහ අපේ තොරතුරු ඒවා පබ්ලික් කරොත් එතනදී අපි මොනතරම් අපහසුතාවයකටපත් වෙනවද? අන්න එතනදී personal privacy එක ගත්තාම බොහෝ සෙයින්ම වැදගත්. ඒ කියන්නේ පෞද්ගලිකත්වය අපිට අනිවාර්යයෙන්ම වැදගත්. අපේ තොරතුරු ඒ කියන්නේ අපි ගාව තියෙන තොරතුරු ඒවා පිටට යනවා නම් එතනදී ගැටලුවක් තියෙනවා. අන්න ඒක තමයි අපි මේ personal privacy කියලා අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. access right කියලා ගත්තාම ඇත්තටම මේ ප්‍රවේශ අයිතිය අපි දැන් ප්‍රවේශ අයිතිය කියලා ගත්තාම දැන් අපි උදාහරණයක් ගත්තොත් අන්තර්ජාලය දැන් වර්තමාන දියුණුවත් එක්ක අපි පරිගණකවල ගෙවීම් පරිගණක හරහා ගෙවීම් කරනවා. ඒ වගේම මේ ගෙවීම් සම්බන්ධව සහ එක් පුද්ගලයාට අයිති වත්කම් සම්බන්ධව තියෙනවා. දැන් වත්කම් ගත්තාම ඒ වගේ එක දැන් විස්තර තියෙනවා. දැන් අපිට දැන් සාමාන්‍යයෙන් අපි බැංකු පද්ධතිය හරහා කරන ගනුදෙනු සම්බන්ධව පිටාය දැනගත්තොත් ඒක අපිට අවුල්නේ. එතකොට සාමාන්‍යයෙන් ගැටලුනේ. අන්න ඒ වගේ තමයි දැන් ඒ විදිහට අනවසරයෙන් අපේ දත්ත මේ සොරා ගන්නව නම් කවුරු හරි ඒක අපිට ගැටලුවක්. එතකොට මේක access right කියලා අපි හඳුන්වන්නේ අන්න ඒක තමයි. ඊළඟට තියෙනවා මේ harmful action කියලා. harmful action කියන්නේ අපේ පරිගණකවලට අනවසරයෙන් ඇතුල් වෙලා අපේ දත්ත විනාශ කරලා delete කරලා දානවා නම් එතනදී ලොකු ප්‍රශ්න සහ ලොකු ගැටලු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් එතනදී හිතන්න දැන් මම මෙතන උදාහරණයක් විදිහට ගන්නවා A කම්පැනි සහ B කම්පැනි කියලා. A කම්පැනි වේගෙන් දියුණු වෙලා තියෙනවා. එතකොට B කම්පැනි ඉන්න එක්කනට
පොඩක් අවුල් වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? අර ඒ කම්පැනි එකනව විනාශ කරන්න වැඩ කටයුතු යොදවනවා. එතකොට B කියන එකන තමන් මේ එයා වෛරස් ඩෙවලොපර් කෙනෙක් හරි වෙන හැකින් සම්බන්ධ දන්න විශේෂඥයෙක් කියන අරලගෙන කුලියට අරගෙන හරි මේ ඊට පස්සේ මේ අර ඒ කියන දියුණු වෙමින් ඉන්න කම්පැනි පරිගණක පද්ධති විනාශ කිරීමට කටයුතු කරනවා. වෛරස් එකක් යොදලා. එතකොට දැන් ඒ කම්පැනි එක්කනාට මේ වෛරස් එක ඇවිල්ලා එයාගේ ෆයිල් ඩිලීට් වෙලා ඔක්කොම යනකොට එයාට ලොකු පිරිවැයක් සහ වෑයමක් දරන්න වෙනවා අර වෛරස් අයින් කළා එයාගේ ෆයිල් ආරක්ෂා කරන්න. අන්න එතනදී ඒ අමතර අනවශ්‍ය වෑයමක් දරලා තමන්ගේ ආරක්ෂා කරගන්න බැරිවීමේ තත්ත්වයක් එක්ක තමන්ගේ ෆයිල් වැදගත් ගුණ අන්න ඒවා නැති වුනහම එතනදී බරපතල අලාභ හානියක් සිද්ධ වෙලා පරිගණක වලට ඊට පස්සේ දැන් ඒ අනවශ්‍ය කාලයක් යනවා අර වෛරස් අයින් කරන්න නම් මනම් කරන්න. අන්න ඒක තමයි එතනදී මේ අපි harmful action විදියට හඳුන්වන්නේ. patent. මෙතනදී patent කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලා අහලා ඇති patent කියලා ගත්තාම දැන් ලංකාවේ නම් patent කියන්නේ patent බලපත්‍රය. ඒ කියන්නේ දැන් කවුරු හරි පුද්ගලයෙක් නව නිර්මාණයක් කරනවා නම් ඒකට patent බලපත්‍රයක් දෙනවා. ඒක දෙන්නේ රජයෙන් ගොඩක් වෙලාවට. එතකොට දැන් රජයේ ආයතන තියෙනවා දැන් ලංකාවෙත් නර්ඩ් එක හරහා මොකක් හරි එකක් කරගත්තාම නව නිර්මාණයක් කරාම patent බලපත්‍රයක් ගන්න පුළුවන්. එතකොට patent බලපත්‍රය ගැනීමේදී අපේ තොරතුරු හෙලි කරන්න වෙනවා සාමාන්‍යයෙන්. ඒ වගේම අන්න එතනදී patent බලපත්‍රයේ තොරතුරු හෙළිදරව් කිරීම හරහා අර කරපු එයාගේ patent වැඩසටහන් වල patent project එක ඒ කියන්නේ එයාගේ patent ලබා ගැනීමේ ක්‍රමවේදය මේ සුරකීමේ ඒ කියන්නේ දැන් ගොඩක් දැන් ඔයාලා අහලා තියෙනවා ලංකාවේ patent බලපත්‍රයක් ගන්න ගියාම අපේ විස්තර දෙන්න එපා. ඒ කියන්නේ අපේ සම්පූර්ණ නව නිර්මාණයේ තොරතුරු දෙන්න ඕනේ. ඒක දෙනකොට ඒවා හරියට දන්නවනම් ඒ patent ආයතනයේ ඉන්න කට්ටිය මොකද කරන්නේ? අපේ patent එකේ තියෙන විස්තර ඔක්කොම ටික අරගෙන පටස් දාලා පිටරට කම්පැනි එකට විකුණීමේ තියෙන සම්භාවිතාවය වැඩි. එතකොට ඒක වගේම තමයි මේ අපි patent බලපත්‍රය ගන්න දැන් අපි මේ අපේ සිස්ටම් එකට මොනවා හරි තව මුදුකාංග එහෙම ඇඩ් කරනවා නම් ඒවා මුදුකාංග සකස් කරන අයට ඒගොල්ලන්ටත් අපි කියන්න එපා මෙහෙම තමයි සිස්ටම් එක වෙන්නේ කියලා. එතකොට අපේ සම්පූර්ණ පද්ධතිය තොරතුරු හෙලි කරන්න වෙනවානේ ප්‍රෝග්‍රෑමරට උනා. මෙහෙම තමයි වෙන්නේ කියන එක. එතකොට දැන් එතනදී විශ්වාසනීයතාවය කියන එක තමයි මෙතනදී අපි වැදගත් කොට සලකන්නේ patent කියන මාතෘකාව යටතේ. ඒක ඉෂුව එකක් හැටියට සලකනවා සාමාන්‍ය ඉෂුව එකකින් සලකනවා තමයි. ඊට පස්සේ තියෙනවා මෙතන කොපිරයිට් කියලා. කතු හිමිකම. අපි මොනවා හරි ෆිල්ම් එකක් ගන්න දැන් හිතන්න බටහිර රටවල් ෆිල්ම් එක ගොඩක් වැඩගත් මෙතන මේ තියෙන තියරි ගොඩක්ම බටහිර රටවල් කියන හදලා තියෙන්නේ. කොපිරයිට් ගත්තාම කොපිරයිට් දැන් හිතන්න පිටරට ෆිල්ම් එකක් ඩෙවලොප් ෆිල්ම් එකක් හදලා ඒක රිලීස් කරනවා. රිලීස් කරපු ගමන් පටස් ගාලා ටොරන්ට් සර්ච් එන්ජින් හරහා ඒ ෆිල්ම් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් අන්න එතනදී ඒ ෆිල්ම් එක කරපු එක්කනට යාගේ පැත්තෙන් ගත්තොත් අසාධාරණයක් වෙනවා. මොකද මේක ප්‍රදර්ශන මේ සිනමා හල් වල ප්‍රදර්ශනය කළා මේ ගාන යාට අඩු වෙනවා. අන්න ඒක තමයි මෙතන අපි කොපිරයිට් කියලා කියන්නේ. ඒ වගේම මෙතනදී අර අපි තොරතුරු තාක්ෂණය නිසා ගොඩක් වෙලාවට දැන් පරිගණක මෘදුකාංගවල අන්න ඒ වගේ කොපිරයිට් ඒ කියන්නේ අනේ මෘදුකාංග සහ ඒ මෙවලම් වල ඉතින් ඒ වගේ දේවල් ආරක්ෂා කර ගැනීමේ හැකියාව කොපිරයිට් ඒ කියන්නේ ගොඩාක්ම ඒව තමයි දැන් මෘදුකාංග වලත් එහෙම ඒ කියන්නේ ඒ තියෙන තොරතුරු අරගෙන හදනවා නම් වෙන දේවල් මෘදුකාංග හදනවා නම් එතනදී කොපිරයිට් ඉෂුව එකක් තියෙනවා. මේ ගොඩාක්ම කොපිරයිට් ඉෂුව නම් වදින්න තොරතුරු මේ ගොඩක් ඔය තොරතුරු ආටිකල්ස් වලටත් වදිනවා කොපිරයිට්. ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා ඕනම ගත්තොත් දැන් YouTube වීඩියෝස් වලටත් වදිනවානේ. ඒ වගේ ගොඩක්ම මේ කොපිරයිට් ඉෂුව වදිනවා. ඒවට ඔයගොල්ලන්ට පුළුවන් ඔය මේ එක එක ඔය
පික්සල් වගේ මගේ වෙබ්සයිට් වලින් අරගෙන මේ දාන්න. එතකොට වදින්නේ නැහැ ගොඩක් වෙලාට. එහෙම ලයිසන්ස් එහෙම තියෙනවා කොපිරයිට් වල. ඒ වගේම මේ තව ගත්තොත් ඊළඟට අපි ඒක තීරයක් විදිහට අපි මේ කොපිරයිට් කියන එක ගෙන ගන්න. නම් තියෙනවා ට්‍රේඩ් සීක්‍රට්. ට්‍රේඩ් සීක්‍රට් ගත්තාම ආයතනයක මේ වෙළඳ තත්ත්වයන්, ඒ කියන්නේ ආයතනයක තුල අපි ගත්තොත් තියෙනවනේ, අපි දැන් බිස්කට් කම්පැනි එකක් ගත්තොත් බිස්කට් කම්පැනි ඒගොල්ලන්ගේ රහසිගත, ඒ කියන්නේ රහසිගත කියනවා රහසිගත වට්ටෝරු දැන් වට්ටෝරු එළි වුණොත් එතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අන්න ඒ රහසිගත තොරතුරු ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වාය තියෙනවා. ඒ වගේම ඒ තොරතුරු තාක්ෂණයත් එක්ක ඒ හරහා නීති රීති හරහා මේ වෙළඳ රහස් කියන ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්භාවයක් තියෙනවා. ඒක මෘදුකාංගව හරහා කරගන්න හැකියාව සහ තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒක ට්‍රේඩ් සීක්‍රට් කියන තියරියටද අපි කියලා ගන්නවා. ඊළඟට මේ ලයබිලිටි කියලා. මේ ලයබිලිටි කියලා කියන්නේ ගොඩක් වෙලාවට කස්ටමර් සහ මෘදුකාංග දැන් software ගන්නමු. මම software එක කරලා බෙන්නවා. ඒක වැඩි ඉලිසි. ලයබිලිටි එකේදී ගන්න මේ මේක මේ තියෙන software එක අරගෙන මම ඒක ඕපන් yes දෙනවා. yes දුන්න ගම ඕගොල්ලන්ට පෙන්නනවා මෙතන මේ software in user license agreement කියලා. මේක මේ තියෙන ඒකම අර මම කලින් කිව්ව එක තියෙනවා නේද? The copyright this software any visual audio work distributed with the software belong NCH with the user. කියන්නේ මොකක්ද? අපි මේක ට්‍රාන්ස්ලේට් කරලා බලමු. දැන් පේනවනේ මේ NCS කම්පැනි එක තමයි මේ software එක නිර්මාණය කරලා බෙදා හරින්නේ. එතකොට ඒගොල්ලන්ට මේ software එක අයිති. මේ software එකේ අනවශ්‍ය පිටපත් හදන්න, ඒ කියන්නේ මේ copyright තියෙන දේවල් වෙනස් කරලා වෙනම් මේ වෙන ලයින් මේ software එකට crack ගහලා පාවිච්චි කරන එක නීති විරෝධී කියලා දැන් මෙයාලා කියනවා. ප්‍රකාශන හිමිකම්. ඒකට ඒක සම්පූර්ණ අයිති මේ NCS කම්පැනියට අයිති. ඒක තමයි කියලා තියෙන්නේ දැන්. ඒක දැන් මේ කෙලින්ම ලයිසන් ඇග්‍රීමන්ට් එකක් අපිට එවනවනේ. මේ ලයිසන් ඇග්‍රීමන්ට් එක ගැන තමයි අපි අතන ඉස්සලා සාකච්ඡා කරේ. කොපිරයිට් කියන මාතෘකාව යටතේ මේක සාකච්ඡා. ඊට පස්සේ මේක කියනවා I accept the license term. ඒගොල්ලෝ දීලා තියෙන ලයිසන් එකට අපි එකග වෙනවද කියලා අපෙන් අහනවා. එතකොට අපි එක්ස්පර්ට් නම් මේක අපි තහවුරු කරනවා. හැබැයි අපි එහෙම නොකරන අපිට මේකෙන් I finished don't install දීලා අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ user agreement එක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණේ. ඔහු සහ අපි අතර දැන් ඔයාලා වුණත් භාණ්ඩයක් මිලට ගත්තාම ඕනට ලයිසන් ඇග්‍රීමන්ට් එක, ඒ කියන්නේ ඒ ඇග්‍රීමන්ට් සම්බන්ධව අත්සන් කරනවනේ. ඒකේ තියෙනවා අනිවාර්යෙන් කියවලා බලන්න. මොකද එතනදී ඒගොල්ලෝ ගොඩක් දේවල් අතුට දාලාදී ගොඩක් වල ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. සිංහලෙන් ගන්න පුළුවන් නම් ඒවා කියවලා බලන්න එක ගොඩක් වැදගත්. ඊළඟ තියෙනවා මේ පයිරසි කියලා. මේ පයිරසි කිව්වම මෙතන මේ මුසුදු බංකොල්ල කෑම, මුහුණු කොල්ල කෑම කියන අදහස නෙමෙයි. ගොඩක් වෙනවා මේ ට්‍රාන්ස්ලේට් Google Translate නිසා. නමුත් මෙතනදී ගොඩාක්ම තියෙන්නේ මේ දැන් මෙතන මේ මම අර ඔයාලට පෙන්නුවේ software එක තියෙනවානේ. මේ software එක සල්ලි දීලා, ඒ කියන්නේ සල්ලි දීලා ගන්න, සල්ලි දීලා හරි ඒකේ හරි crack එකක් හරි මොකක්, ඒ කියන්නේ සල්ලි දීලා paid කරලානේ ගන්න තියෙන්නේ. දැන් සල්ලි දීලා paid කරන්නේ නැතුව, ඒ කියන්නේ මේක දැන් දීලා තියෙන trial version. ඒ කියන්නේ දින 30කට විතර NCH කම්පැනි දීලා තියෙනවා. දැන් එතකොට මම කරන්න ඕන දැන් මෙතන දැන් පැහැදිලිවම කියලා තියෙන මොකද? පයිරසිනේ. පයිරසි කියන්නේ කොල්ල කෑම. ඒ කියන්නේ මේ software එක
දැන් දින 30 අර දීලා තියෙන දින 30ක ෆ්‍රී software එකට crack එකක් එහෙම නැත්නම් පොඩි crack පොඩි tool එකක් දාලා අර software එකේ තියෙන ෆයිල් එකක් දෙකක් වෙනස් කරලා ඒක මට අවුරුද්දක් දෙකක් විතර මුළු ලයිෆ් ටයිම පාවිච්චි කරන්න පුළුවන් විදිහට අර මං සිකියුරිටි පාඩමේදී සාකච්ඡා කරපු crackers කියන කණ්ඩායම් විසින් සකස් කරලා දෙනවා අන්නේ පොඩි tool එකක් කරා මේක මේ පිටපත් මේ ඒ කියන්නේ මේ හරහා කරගෙන යන්නේ. එතකොට දැන් එතනදී මේ දුකාංගේ පිටපත් හදලා පිටපත් අතිවිශාල ප්‍රමාණයක් අර crack විදිහට දාලා මේ ඩවුන්ලෝඩ් කරගන්න හදලා දෙනවා. දැන් එතකොට මේක මේ පයිරසි එකක් විදිහට අපි අන්නේ ක්‍රියාවලිය පයිරසි කියන නමින් හඳුන්වනවා. එහෙනම් තියෙනවා මේ five moral dimension of information age කියලා. five moral dimension of information age ගත්තහම මේ five moral dimension of information age ගත්තාම මේකේ තියෙනවා information right and obligation, what information right to do individuals and organization possess with respect to information about themselves, what can they protect, what obligation the individual and organization have concerning this information. ඒ කියන්නේ අපේ තොරතුරු මොකටද අපිට අයට දෙන්නේ නේද? අන්න ඒක තමයි මෙතනදී කියන්නේ අපේ තොරතුරු අපේ පරිගණක පද්ධතියේ තියෙන තොරතුරු අපි වෙන කෙනෙක් ඇවිල්ලා අරගන්නවා නම් අන්න එතනදී අපිට අයිතිවාසිකමක් තියෙනවා ඒ පුද්ගලයා හඳුනාගෙන ඒ සම්බන්ධව ඉවර ගන්න. එතකොට දැන් ඊළඟට තියෙනවා property right and මේ obligation කියන මට වචන කියෙන්නේ නැහැ. ඒකේ ඒ කියන්නේ දීපල අයිතිවාසිකම් අපි හිතන්න අරකම තමයි කියන්නේ දැන් අපි ෆිල්ම් එකක් නිර්මාණය කළා ඒක එළියට දානකොට වෙන කෙනෙක් ඒක අරන් ටොරන්ට් එකට දාපුවාම මට එන්න තියෙන ආදායම නැති වෙනවනේ. අන්න ඒක තමයි property right and මේ obligation කියන එක. නැතිනම් accountability and control. Accountability and control ගත්තාම මේ who can and will be held accountable, liable for the harm done to individual and collective right කියලා. දැන් accountability and control එක ගත්තාම ඔයාලට මතකයි මෑතකදී රජයේ දත්ත පරිගණක මේ ආයතනයක දීලා තියෙද්දි ඒගොල්ලෝ අතින් ඒක විනාශය කරනවා. ඒකට ඒගොල්ලන්ගේ වගකීම කවුද ගන්න මේ දත්තවල? අර මේ අන්න එතනදී ඒකත් මේ accountability and control එක කණේට වැටෙනවා. ඔව්සේ ඒගොල්ලෝ දත් එකතු කරලා තිබ්බා රජයේ සහ මේ සම්බන්ධ විස්තර. එතකොට ඒවා සම්බන්ධ වගකීම තාම කාගේවත් අතේ නැහැනේ. ඒක හරියට නිශ්චිතම නැහැනේ. And you know system quality, what is standard to data system quality should we demand protect individual right and safety society. ඒ කියන්නේ මොකක්ද? අපේ අවසරයකින් තොරව අපේ තොරතුරු පිටතට ගන්නවා නම් ඒ කියන්නේ අපේ පරිගණක පද්ධතිය පිවිසලා අපේ තොරතුරු පිටට ගන්නවා නම් ඒ සම්බන්ධව අපි රජය දැනුවත් කරලා නීති ඒ කියන්නේ ඒ සම්බන්ධව නීති රීති සකස් කළ යුතුයි කියන එක තමයි අදහස වෙන්නේ. එතකොට සිස්ටම් ෆුල්ලි කියන්නේ ඒ පවතින පද්ධතිය තුළ එහි ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න යම් පියවර ගත යුතුයි කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟ තියෙන quality of life කියන්නේ අපේ දත්ත වෙන අය ගන්නවා නම් ඒ කියන්නේ අපේ පරිගණකවල තියෙන දත්ත වෙන අය ගන්නවා නම් ඒ සම්බන්ධව ගන්න පුළුවන් නීතිමය පියවර මොකක්ද? ඒ කියන්නේ අපේ සර්ට් ආයතනයට පැමිණිලි කරන්න පුළුවන්. සර්ට් ආයතනය හරහා අපේ පරිගණක ජාලය හැක් කරා අපේ පරිගණක පද්ධති ආයතනය තුළ පරිගණක පද්ධතිය හැක් කරා නම් අපිට සර්ට් ආයතනය හරහා යම් ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. එතකොට අපේ Facebook account හරි social account හරි තියෙනවා නම්
ඒ වගේ අපි පෞද්ගලික තොරතුරු ලයිෆ් එක සම්බන්ධ තොරතුරු තියෙනවා නම් ඒවායේ වෙන අය කෙනෙක් ඒවා අරගෙන වෙන වෙන දේවල් කරනවා නම් ඒ කියන්නේ වෙන වෙන account හදලා නම් මනම් කරනවා නම් එතකොට අපිට අයිතිවාසිකමක් තියෙනවා මේ සම්බන්ධව පැමිණිලි කරලා යම් පියවරක් ගන්න. ඊළඟට තියෙනවා මේ information right and obligation කියලා. ඒකෙදි මේ cookies කියන එක කියන්නේ මොකද්ද කියන එක අපි බලන්න ඕනේ. ඇත්තටම cookies කියන්නේ මොකද්ද? cookies කියන්නේ අපි මොකක් හරි වෙබ්සයිට් එකකට පිවිසුනහම අපිට පොඩි මේ මැසේජ් එකක් පෙන්නනවා. මම මේක ඕවල් පෙන්නන්නම්. මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා නේ පේනවා. මෙන්න මේ විදිහේ යටින් පොඩි බොක්ස් එකක් වගේ එකක් ඇවිල්ලා අපිට පෙන්නනවා මේ ඒගොල්ලන්ගේ cookies පිළිගන්නද. ඒගොල්ලෝ cookies ඇයි තියෙන්නේ කියලා ඒගොල්ලෝ විස්තරයක් කරන ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් හරි මොනවා හරි ඒගොල්ලෝ පළ කරනවා නම් ඒ සම්බන්ධව වැඩසටහන ඒගොල්ලන්ට වැඩසටහන සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙයාලා මේ විදිහට cookies කියන එක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ එකතු කරනවා අපි මේක දැන් මේක අයින් කරන්න. ඒ කියන්නේ අපි හිතන්නකො අපි වෙබ්සයිට් එකට ගියා කියලා. අපි වෙබ්සයිට් එකට ගියාම මේ අපි බලනවා මේ වගේ එකක් තියෙනකොට කොහොම හරි මේක අයින් කරන්න නේ. දැන් සමහර සයිට් ගියාම සමහර සයිට් වල මෙතෙන්ට යනකම් තියෙනවා. මේක මෙහාට ඇදලා අපිට සයිට් එක ඇතුළට බලන්නවත් දෙන්නේ නැහැ. එතකොට දැන් මේවා එකක් දාලා මේ ඒ වෙබ්සයිට් එක බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි මේකට එකක උඩා කියලා අපි මේක ක්ලික් කරාම මේකෙන් දෙනවා පොඩි ෆයිල් එකක්. ඒක අපේ වෙබ් බ්‍රවුසරේ තැන්පත් වෙනවා. තැන්පත් වෙලා අපි මේ වෙබ්සයිට් එකේ මොනවද කරන්නේ ඒ සම්බන්ධ විස්තර පටස් ගාලා අර cookies දෙන මේ ආයතනයේ තියෙන වෙබ්සයිට් එකේ ඩෑෂ්බෝඩ් එකක් ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඒ ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන්න ගන්නවා. එතකොට අපි මෙහි කරන්නේ මොනවද කියන එක එයා තප්පර කීපයක් ඇතුළත ඒගොල්ලන්ට බලන්න පුළුවන්. මේක අපි ක්ලික් කරමු. කියලා ක්ලික් කරපු ගම අපේ මේක ඇතුලේ මේ ෆයිල් එක මේකේ තැම්පත් වෙනවා. හරි. තව සයිට් එකකට ගිහින් බලමු. මේ වෙන්නේ cookie setting කියලා. මේ පටස් ගාලා ඒගොල්ලෝ මේක ආවා. දැන් ඒගොල්ලෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි මොනවද කරන්නේ කියන හරියටම ඒගොල්ලන්ට දෙන්න. ඒගොල්ලන්ට පෙන්නනවා අපි මොන වෙබ් බ්‍රවුසරෙන්ද ආවේ, කොහෙද ගෙවල්, ඊට පස්සේ IPs ඔක්කොම සේරම විස්තර ඒගොල්ලන්ට කියන්නේ සාමාන්‍යයෙන් තොරතුරු ප්‍රමාණයක් ඒගොල්ලන්ට බලන්න පුළුවන්. අපි මේ accept all දුන්න ගමන් මේ පොඩි ෆයිල් එක මේකේ අපේ වෙබ් බ්‍රවුසරේ රැඳෙනවා ස්ථානයේ. manage reference දුන්නොත් අපිට බලන්න පුළුවන් එයාලා මොනවද අපෙන් ගන්න කියලා. බලමු ෆන්ක්ෂනල් විදියට ඒගොල්ලෝ මොනවද දීලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ අපෙන් ගන්නවා භාෂාවන් සහ කලාපය ගැන අපි මොන ප්‍රදේශයෙන් ආපු කට්ටියද කියලා මේ Nokia කම්පැනි බලනවා. ඒ වගේම analytics and user experience
collect information about how our website is used. This information help to improve content to ability to do website. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ අපි මොනවද කරන්න කියන එක අපි මොනවා හරි account හැදුවාද මොනවා හරි කරාද කියන එක ඒගොල්ලන්ට අපේ මේ අර save වෙච්ච අපේ web browser එකේ save වෙච්ච file එකෙන් පටස් ගාලා ඒ web මේ web එක හදපු Nokia company ට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ මේ dashboard එකකින් web dashboard එකකින් ඊට පස්සේ marketing cookies ඒ කියන්නේ මේගොල්ලෝ මේ කියනවා අපි මේක පොඩි translate එකක් දාලා බලමු ඒ කියන්නේ මෙහෙමයි ඒගොල්ලෝ කියනවා ඒගොල්ලොන්ගේ සයිට් වල ඇඩ්වර්ටයිස්මන්ට් හරි මොනවා හරි ප්‍රචාරය කරන්න නම් අපි මේ සයිට් එකේ මොනවටද කැමති අපි මේ වෙබ්සයිට් එකේ මොනවා ඒවා ගිහින් අපි චෙක් කරලා ඒ සයිට් එකේ අපි මොකක් හරි හිතන්න මේ Nokia ෆෝන් එකක් අතර අපි මං සාමාන්‍යයෙන් වැඩිපුර මේ ෆෝන් එක ගැන හිව්වයි කියලා ඒතකොට තප්පර කීපයක් ඇතුළත අර කුකී ෆයිල් එකෙන් අපි මේක බැලුවයි කියලා මෙන්න මෙයා මෙච්චර වෙලාවක් අර ෆෝන් එක ගැන බල හිටියා කියන එක විස්තර සහිතව මේ වෙබ්සයිට් එක හදපු ඒ කියන්නේ වෙබ්සයිට් එක හදපු කියන්නේ වෙබ්සයිට් එක IT කම්පැනි මේ Nokia කම්පැනි වෙබ් ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා ඒකේ වාර්තාවක් ඒ සම්බන්ධව බලනවා ගොඩක් ඒවාට මාකටිං කරන කට්ටිය තමයි මේක පොඩ්ඩක් බලන්නේ ඒගොල්ලන්ගේ ඇනලිස්ට් රිපෝට් එකක් විදිහට අපිට මේක රිජෙක්ට් ඕල් දෙන්න පුළුවන් ඇයි රිජෙක්ට් ඕල් දුන්නාම අවුලන්නේ මොකද හේතුව යුරෝපා සංගමය කියන එක ඒගොල්ලෝ මම යුරෝපා සංගමය කියන එකත් වෙන යුරෝපා සංගමයේ යුරෝපා යූනියන් මේ කියන යුරෝපා සංගමයේ රටවල් සෙට් එක එකතු වෙලා පිහිටවලා තියෙන යුරෝපා පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුව යටතේ ඒගොල්ලන්ගේ වෙනම මේ රටවල් ඔක්කොටම පොදුවේ නීති රීති සෙට් එකක් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ වගේම මේ වෙබ් බ්‍රවුසින් වලටත් ඒගොල්ලෝ නීති රීති හඳුන්වලා දීලා තියෙනවා. දැන් අපේ රටේ එහෙම ලොකුවට නීති රීති හඳුන්වලා දීලා නැහැ. දැන් ඒගොල්ලෝගේ රටවල එහෙම නීති රීති හඳුන්වලා තියෙනවා. ඒගොල්ලෝ තමන්ගේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ පුරවැසියන්ගේ තොරතුරු මේ පිටට යාම සම්බන්ධයෙන් බොහෝ සෙයින් වද වෙනවා. හැබැයි එතනදී අර මුස්ලිම් අය සම්බන්ධයෙන් නම් එච්චර ලොකුවට බලන්නේ නැහැ. මොකද මුස්ලිම් අය ත්‍රස්තවාදීන් විදිහට සලකලා තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. එනිසා ඒගොල්ලෝ ගැන උත්තු බලනවා. නමුත් පුරවැසියන් විදිහට ගත්තොත් ඒගොල්ලන්ගේ රටේ ඉපදෙලා ඒ සම්බන්ධ වෙන ඒ ජාතීන් නම් මේ සම්බන්ධ වලදී මේ නීති ගොඩක් වෙලාට වළංගු වෙනවා. එතකොට මේ වෙබ් බ්‍රවුසර් කුකීස් ගත්තාම යුරෝපා සංගමයේ දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා මේ කුකීස් කියන සිස්ටම් එක නවත්තන්න ඕනේ කියන එක. ඒ නිසා ඒගොල්ලෝ කියනවා ඒකේ පියවරක් විදිහට රිජෙක්ට් කියන බටන් එක දාන්න කියලා. ආ ඉස්සෙල්ලා මම ක්ලික් කරේ අන්න ඒක තමයි රිජෙක්ට් බටන් එක. රිජෙක්ට් බටන් එක මම ගිහින් ක්ලික් කරාම ක්ලික් කරන්න අවස්ථාව පදනම දීලා තියෙන්නේ මේ යුරෝපා සංගමයේ හරහා. රන් වෙන වෙබ්සයිට් එක ගොඩක් වෙලාවට ඒක ස්ටෑන්ඩඩ් එක විදිහට ඒගොල්ලෝ දීලා තියෙනවා රිජෙක්ට් එක දෙන්න කියලා. අනිත් එක තමයි අනිත් රටවල් දැන් අනිත් රටවල් ගත්තාම අනිත් රටවල් වල දැන් ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙනත් ඒ කියන්නේ ලංකාව වගේ ගත්තාම ලංකාව ගත්තා දැන් එහෙම මේ දෙන සයිට් වල එහෙම රිජෙක්ට් බටන් එක දෙන්නේ නැහැ. ඒක හේතුව අන්න ඒක තමයි. යුරෝපා සංගමයේ කේන්ද්‍ර කරවච්ච රටවල වල තමයි වෙබ්සයිට් වල තමයි ගොඩක් රිජෙක්ට් බටන් එක තියෙන්නේ. අනිත් රටවල රිජෙක්ට් බටන් එක දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ලංකාවේ අයට ලංකාවේ දැන් ගත්තොත් ඒගොල්ලන්ට හරියටම දැනගන්න බෑ. මේ හරියට මේ ඇනලයිස් එක ගන්න බෑනේ. අන්න ඒ නිසා තමයි මේක දාලා තියෙන්නේ. සහ පවතින නීති රීති ලංකාවේ නීති රීති එච්චරම ලොකුවටම බලපාන්නේ නැති නිසා සහ එහෙම බ්‍රවුසර් සම්බන්ධයෙන් එහෙම කුකීස් සම්බන්ධව නීති රීති දාලා නැති නිසා ඒ සම්බන්ධව එහෙම ලොකුවට තැකීමක් කරන්නේ නැහැ ලංකාවේ හදන වෙබ්සයිට් වලදී. සිස්ටම් quality and data quality and system errors කියලා. මෙතනදී ගොඩක් වෙලාවට බලන්නේ
හිතන්න මොකක් හරි රොබෝ ආයතනයක් තියෙනවා. ඒ කියන්නේ මේ රොබෝ හස්තෝලින් ඒ කියන්නේ සිස්ටම් පරිගණකගත කරපු ආයතනයක් තියෙනවා. ඒ ආයතන තියෙන මේ මෘදුකාංග වලින් පාලනය කරන යන්ත්‍රයකින් මෘදුකාංගයේ මොකක් හරි එරර් එකක් ඇවිල්ලා අර සිස්ටම් එක වරද්ද ඒ කියන්නේ වැරද්දක් හෝ ඒක මුකුත් කරන්න නැතුව ඒ කියන්නේ සිස්ටම් එකේ මොකක් හරි පවතින ක්‍රමවේදයෙන් පිටින් ගිහිලා සිස්ටම් එක වේගෙන් වැඩ කරන්න ගත්තොත් එතකොට වැඩ කරලා කාට හරි අනතුරක් හරි මොනවා හරි වුණොත් අන්න එතනදී කවුද වගකීම ගන්න කියන එකේ ගැටලුවක් තියෙනවා. අන්න ඒක තමයි මේක තීරයක් විදිහට අපි ඉගෙන ගන්න. මෙතනදීත් ගොඩක් වෙලාවට මෙතනදී කියන්නේ the negative social cost of introducing technologies and system are beginning mount along with power of the technology. Negative social visual right property. මෙතනදී තොරතුරු තාක්ෂණයේ ඒ කියන්නේ දියුණුවත් එක්ක ඒ කියන්නේ අපේ පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා අපේ තොරතුරු පිටට ගිහිල්ලා අපේ අයිතිවාසිකම් කඩ වෙන තත්ත්වයක් එනකොට ඒකෙදී තොරතුරු තාක්ෂණයේ දියුණුවකුත් තියෙනවා. නමුත් ඒකෙන් ප්‍රතිලාභ දෙන අතරම අපේ සංස්කෘතික හා සමාජීය අංග විනාශ වෙන්න පුළුවන්. අනේ එතනකොට ඒක එතනදී සීමාව අඳුරගෙන වැඩ කරන්න වැඩ කළ යුතුයි කියන එක තමයි අපි මේකේ තීරයක් විදිහට ඉගෙන ගන්න. දැන් තියෙනවා මේ සදාචාරාත්මක ගැටලු මතු කරන ප්‍රධාන තාක්ෂණික ප්‍රවණතා. Key technologies trend that raise ethical. The doubling of computer powers. Again, the doubling of computer power every 18 months has made it possible for more organizations to depend on information system for their production process. This has increased our vulnerability, system errors, and poor data quality. ඒ කියන්නේ මාස 18කට වරක් ගොඩක් ආයතන පිටරට ආයතන උතම කාය නම් හිම නැහැ. බොහෝ ඒ කියන්නේ නිෂ්පාදනයේ ක්‍රියාවලිය තුළ පද්ධතියේ දෝෂ සහ එහෙම දුර්වල තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් සොයාබැලීම් කරනවා. දැන් ඒක ඒ සම්බන්ධව තමයි දැන් කියලා තියෙන්නේ. ඒ data වල system errors සම්බන්ධයෙන් vulnerability කියන errors එනවා නම් ඒ සම්බන්ධව check කරන එක අනිවාර්යෙන් කරන්න ඕන කියන එක. ඊළඟට තියෙනවා rapidly deciling data storing cost කියලා. ඒ කියන්නේ දත්ත කවන දත්ත ගවඩා කිරීමේදී යම්කිසි advance in data storage technical design storage costs have been responsible for increase in database for individual employee customer supports. These advances have made routing violation individual privacy both cheap and effective. ඒ කියන්නේ මෙතනදී ගොඩක් වෙලාවට දත්ත ගවඩා කිරීම එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් දවසක් ගන්න අමාරු. අර පිටචට ලොකෝටම අයිඩියා ගන්න නැහැ. Advanced and data analysis and technical. Advanced data analysis technical for large pools enable companies, government agencies find out highly detailed personal about individual. කියන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්කම අපිට data වල ගොඩක් companies වලට හැකියාව තියෙනවානේ. ඒක ඒ කියන්නේ තාක්ෂණ දියුණුවත් එක්ක පුළුවන් ගොඩක් සවිස්තරාත්මක තොරතුරු එක තැනකට ස්ථානගත කරගන්න පුළුවන් කියන එක තමයි මේ advanced in data analysis technical කියන එකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම අරකෙදී අතනදී දත්ත කවුලා කිරීම සඳහා දැන් අපි cloud computing තාක්ෂණය භාවිත කරද්දී පවතින පිරිවැය ගොඩක් වෙලාවට
එච්චර ලොකුවටම බලපාන්න නැති වුණත් මේ සේවකින්ගේ හා සැපයුම් කරුවන්ගේ එක 10000ක් ගන්න අමාරුයි මේ රැපිඩ්ලි send data storage cost කියන එක. මෙතන කියන්නේ key technology standardization issues කියන මෙතන මේ Nora alert කියලා කියන්නේ Nora alert කියන්නේ ඇත්තටම හිතන්න රටක් තියෙනවා රාජ්‍යයක් තියෙනවා ඒ රටක ගත්තාම ජාතික ආරක්ෂාව බොහෝ සෙයින් වැදගත්. මොකද ත්‍රස්තවාදී පහරයක් වගේ දෙයක් එල්ල වුණොත් හරියටම දැන ගැනීමට හැකියාව තිබිය යුතුයි. සහ උදාහරණයක් ගත්තොත් අර ලංකාවේ හිටපු මුස්ලිම් ජාතිකයෙක් අර නවසීලන්තයට ගිහිල්ලා එල්ල කරපු ප්‍රහාරය සම්බන්ධයෙන් ගද්දී නවසීලන්ත පොලිසිය සහ ආරක්ෂක රහස් ඔත්තු සේවා ඒ කියන්නේ SIS කට්ටිය කණ්ඩායම් රහස් ඔත්තු සේවා දැනගෙන හිටියනේ එයා ප්‍රහාරය එල්ල කරනවායි කියලා. එතකොට එයා ප්‍රහාරය එල්ල කරනවායි කියන එක එතනදී මොකද කරේ? අර නවසීලන්ත ආරක්ෂක අංශ එයාගේ ටෙලිෆෝන් රෙකෝඩ් හොරෙන් බලලා කියන්නේ හොරෙන් ගත්තට ඒක සාමාන්‍යයෙන් ඒ රටවල නීති රීති පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා. හරි. ටෙලිෆෝන් රෙකෝඩ්ස් ගත්තාම ඒවා නීති රීති හරහා චෙක් කරලා ඊට පස්සේ එයා මොනවා හරි ට්‍රාන්සැක්ෂන් ඒ කියන්නේ මුදල් ගනුදෙනු ත්‍රස්තවාදීන් විදිහට එයා ඉන්නවනම් එයාට ආයුධ මිලිටරි ගන්න පුළුවන් නම් බෝම්බ ගන්න අවශ්‍ය පදනම හදලා දෙනවා නම් පිටරට ත්‍රස්තවාදීන් එක්ක මොනවා හරි මුදල් ගනුදෙනු කරනවා නම් අන්න ඒ සම්බන්ධ විස්තර බැංකු හරහා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක එතන තියෙනවා. ඊට පස්සේ යම් කිසි ඉන්සිඩන්ට් හෝ එරර් සිස්ටම් ඒ කියන්නේ එයා වෙන මම කිසි රටක සිටියේදී අත්අඩංගුවට ගැනීමක් වෙලා තියෙනවා. අන්න ඒ වාර්තා ලබා ගැනීම වැදගත්. ඊට පස්සේ එයා පෞද්ගලික ආයතනයක වැඩ කරපුවාම ඒකේ හැසිරීම කොහොමද? ඊට පස්සේ වොච් ලිස්ට් ගත්තාම එයාගේ වීඩියෝස් වෙන මොකුත් තියෙනවා නම් අන්තර්ජාලය අන්න ඒ සම්බන්ධ විස්තරයකට එකතු කරලා මේ එක තැනකදී මේ ඩේටාබේස් එක කරා මේ තොරතුරු ඔක්කොම එක තැනකට ගන්න එක තමයි මේ නෝරා ක්‍රමවේදය කියන එක අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ එතනදී ඒ කියන්නේ ඔක්කොගෙම තොරතුරු එක තැනකට එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ වගේ සිස්ටම් වැටෙන්නේ නවසීලන්තේ අර මම කිව්වා වගේ නවසීලන්ත රහස් ඔත්තු සේවා. ඒ කියන්නේ නිව්සීලන්ත ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විසස් එක. ඒක යටතේ තමයි මේ තොරතුරු වෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ පරිණාමක ඩේටාබේස් වල තමයි මේ කියන මේ නෝරා ක්‍රමවේදය යටතේ තොරතුරු ගබඩා කරලා තියෙන සහ තොරතුරු භාවිතා කරන්නේ. අන්තිම බේසික් concept of ethical analysis කියනවා. ඒ කියන්නේ සදාචාරාත්මක විශ්ලේෂණයේ මූලික සංකල්ප. මේකෙන් අදහස් කරන්නේ මේකේ තියෙනවා responsibility කියලා. This means that you accept the potential cost obligation for the decision you make කියලා. responsibility ගත්තාම ඒකෙන් අදහස් කරන්නේ ඔයා මොකක් හරි වගකීමක් ගන්නවා නම් ඒ ගන්නා වගකීම සහ තීරණ ඔයා විසින් පිළිගන්නවා ඔයා ඒක කරා කියලා. අන්න ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟ තියෙනවා වගවීම. එහෙම නැත්නම් මේ accountability. It means mechanism are in places are identifying who look responsible action and who are the responsibility parties. ඒ කියන්නේ වගවීම කියන්නේ එකෙන් අදහස් වෙන්නේ යම් කිසි ක්‍රියාමාර්ගයක ඒ ක්‍රියාමාර්ග ගත්තේ කවුරුන්ද සහ ඒකේ ඒ කාර්යයට ඒක වගකීතු පාර්ශ්වයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ කියන එක තමයි ඒකේ අදහස කරලා තියෙන්නේ. ඊරියක් විදිහට තමයි ඉතින් ගොඩක් අන්තිම liability කියලා. ඊළඟට තියෙනවා liability in the future of the political system is which body laws permits individual and firms recover damages and then by the action system or organization කියන. ඒකදී යම් කිසි සංවිධානයක සහ සමාගම් වලට ඒගොල්ලන්ගේ මොකක් හරි ඒගොල්ලෝ දුන්න සර්විස් එක හරි මොකක් හරි එක මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ මොකක් හරි හානි අය කර ගැනීම දැන් මොකක් හරි සිද්ධියක් කළා ඒකේ හානි අය කර ගැනීමට අවසර දෙන නීති රීති සම්බන්ධයෙන් තමයි මේ liability කියන කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ කිසි ක්‍රියාදාමයේ විතර do a process. This is a related future law governed society and is a process in which laws are well known, understood and there is ability to hire authorities. මේ කියන්නේ මේ නීතිවල රීති වලින් සමාජවල ගොඩක් වෙලාවට
කියන්නේ ඉහළ පාලනාධිකාරියට හැකියාවක් තියෙනවා ගවර්න්මන්ට් සොසයිටිස් වලට හැකියාව තියෙනවා මේ නීතියක් හරහා යම් අධිකාරීමය බලයක් හරහා ක්‍රියාවලින් ඒ කියන්නේ අපි හිතන ආයතනික මට්ටමේ ක්‍රියාවලින් පාලනය කිරීමට නීතිමය ප්‍රොසෙස් රාමුව සම්බන්ධයෙන් පවතින හැකියාව තමයි මෙතනදී මේ ඩුවල් ප්‍රොසෙස් කියලා අපි හඳුන්වන්නේ. මෙතනදී මේ that could be adhered කියලා තියෙනවා මෙතන මේක ගොඩක් වෙලාවට තොරතුරු තාක්ෂණයේදී අට වඩා මේක මේ ගොඩක් වෙලාවට තීරයක් විදිහට දීලා තියෙන්නේ මේ භාවිතා වෙන තීරය අදහස මම මේක මේ attach to reading document එකේ ඔයගලන්ට reading document එකක් දීලා තියෙනවා printed document or reading කියලා ඒක කියවලා බලන්න එතකොට දාලා idea එකක් ගන්න පුළුවන් අවම මේක තොරතුරු තාක්ෂණ ක්‍රම මේ එක නේද ලොකෝටම එන එකක් නෙමෙයි